ඖෂධ එනවා. හරි. මනුස්ස මේ මොනවාද මේ මනුස්ස ශරීරයේ අපි ගිය සතියේ කතා කරා අපිට ඉතාමත්ම ෂණිකව ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා කියලා. මොකද මනුස්සයා අපි අනිත් සතුත් එක්ක කැලේ ජීවත් උනේ. එතකොට අපිට සතුරු කරදර එනවා. එතකොට අපි ජීවිත ආරක්ෂාව සලස ගන්න ඕන. අපි කියනවා එකට we run for life. ජීවිතය රැක ගන්න පණ බේරගෙන දුවනවා. පණ බේරගෙන දුවනවා. සත්තු කරන්නේත් ඒක තමයි. එතකොට බණ්ඩාර වතුර බිබි තනකොළ කකා හිටපු මුවෙකුට කොටියේ පැනනම කොහොමද එක පාටම ඇක්සලරේට් තප්පර ගානෙන් දුවන්නේ. හරිද? ඉතින් ඒ වගේ මිනිස්සයාටත් කරන්න ඕන. ඒකට විශේෂ ශක්තියක් ඕනේ. ඒකට අපි කතා කරා මොනවා කියලාද? ක්‍රියේටින් ෆොස්ෆේට් නේද? ෆොස්ෆෝ ක්‍රියේටින් එහෙම නැත්නම් ක්‍රියේටින් ෆොස්ෆේට් ක්‍රමය. ෆොස්ෆේට් අංශු විශාල ප්‍රමාණයක් අපිට තියෙන නිසා අපිට ක්‍රියේටින් කියන එක ක්‍රියේටින් ෆොස්ෆේට් දහනය කරලා තප්පර 10කට වඩා අඩු කාලයකට දැවැන්ත ශක්තියක් මුදා හරින්න පුළුවන්. ෆොස්ෆේට් ක්‍රමය. එතකොට ඒක ඔක්සිජන්, ෆැට්, ග්ලූකෝස් මොනවත් අදාළත්වයක් නැහැ. ඍජුවම ක්‍රියේටින් ෆොස්ෆේට් රසායනිකමය වශයෙන් බිඳ වැටුණා, ශක්තිය දුන්නා. අන්න දැන් ක්‍රියේටින් ෆොස්ෆේට් බිඳ වැටෙන්නේ කොහෙද? අන්න සෙල් එක ඇතුලේ. මේ ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකේ සෛල දේහය තුල තමයි ඒව රසායනික පරිවර්තන වලට බිඳ වැටෙන්නේ. එහෙම නැත්නම් කන්වර්ට් වෙන්නේ, පරිවර්තනය වෙන්නේ. බයෝ කෙමිස්ට්‍රි, ජෛව රසායනික විද්‍යාව. එතකොට ක්‍රියේටින් ෆොස්ෆේට් සෙල් එක ඇතුළට යන්න තියෙන දොරවල්, විශේෂ දොරවල් හැමතැනින්ම යන්න බෑ යාට. යාට යන්න පුළුවන් දොරක්, ජනේලයක් වෙනම තියෙනවා. හරිද? එතකොට VIP ගේට්ස් තියෙනවා හැමතැනම. එතකොට එතනින් තමයි ඇතුළු වෙන්නේ. එතකොට ඒවා ඕපන් කරන්නේ තව කට්ටියක්. ඒකයි මේක සංකීර්ණ. මම මේ සරලව කියන්නේ. හරිද? ක්‍රියේටින් ෆොස්ෆේට්. රයිට්. ඉතින් ළඟදී තප්පර 10ට වඩා වැඩි කාලයක් ඉක්මනට ශක්තිය අවශ්‍ය වෙනවා. ටිකක් වැඩි ශක්ති ප්‍රමාණයක් අපිට යම්කිසි කාර්යයක් කරගන්න අවශ්‍ය වෙනවා. හැබැයි ඔක්සිජන් එනකන් ඉන්නත් බෑ. ඔක්සිජන් එනකන් බලාගෙන ඉන්නත් බෑ. ඒකට තව දෙවෙනි ක්‍රමයක් ඕන. අන්න ඒ දෙවෙනි ක්‍රමයට තියෙන මොන ක්‍රමයේද? ඇනරොබික් ක්‍රමය. ඇනරොබික් ක්‍රමය. ඇනරොබික් සිස්ටම් එක. නිර්වායු without oxygen anaerobic. නිර්වායු සුවසන ක්‍රමය. එහෙම නැත්නම් නිර්වායු ශක්ති ජනන ක්‍රමය. එතකොට මේකෙදි මොනවද දහනය වෙන්නේ? ග්ලූකෝස්. ග්ලූකෝස්. ග්ලූකෝස් කොහෙන්ද ශරීරයට? ෆාමසියට ගිහිල්ලා ග්ලූකෝස් එකක් අරන් දිය කරලා බිව්වා. එහෙමද? නෑ. අපි කන සියලුම ආහාර ජීර්ණ පද්ධතියේදී මොකද වෙන්නේ? ජීර්ණ ක්‍රියාවලිය තුල එන්සයිම් වලින් ඝන ආහාර කඩලා මේවා කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය මොකද කරන්නේ? සරල සීනි එහෙම නැත්නම් ග්ලූකෝස් බවට පත් කරනවා. සරල සීනි මූලද්‍රව්‍යයක් බවට පත් කරනවා. ග්ලූකෝස් බවට පත් කරනවා. එතකොට ග්ලූකෝස් කියන්නේ මොකක්ද කියලා බැලුවාම ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන්නේ. කාබන් 6යි ඔක්සිජන් 12යි නේද? එහෙම තියෙන්නේ. C6යි H12යි O6යි. එහෙම තියෙන ග්ලූකෝස් විදිහට. හරිද? සරල සීනි. අන්න ඒ සීනි ටික සෙල් එක ඇතුළට එන්න ඕන. ග්ලූකෝස් ටික සෙල් එක ඇතුළට එන්න ඕන. හරිද? ග්ලූකෝස් සෙල් එක ඇතුළට එන්න ඕන. එතකොට මං කිව්වා ග්ලූකෝස් සෙල් එක ඇතුළට යන්න ග්ලූකෝස් ඇතුළට ගන්න දොර ජනෙල් විවෘත වෙන්නේ නැහැ කවුරු නැත්තන්ද? yes මම හෝමෝන එක නමක් කියලා තියෙනවා. හයියෙන් ඉන්සිලින් අමතක කරන්න එපා. ඉන්සිලින් කියන හෝමෝනය අපේ අග්න්‍යාසයෙන් නිෂ්පාදනය කරන බීටා සෛල වලින් ඉන්සිලින් ඇවිල්ලා සෙල් එකට ප්ලග් වුණාම තමයි ග්ලූකෝස් ඇතුළට යන දොරවල් රිසෙප්ටර්ස් ඕපන් වෙන්නේ. එතකොට තමයි ග්ලූකෝස් ටිකට සෙල් එක ඇතුළට එන්න පුළුවන්. අන්න දැන් එළියේ රුධිර ප්ලාස්මාවේ තිබ්බ ග්ලූකෝස් ටික සෙල් එක ඇතුළට ආවා. දැන් සෙල් එක ඇතුලේ මොකද්ද වෙන්නේ? මේක ඔයාට මං කිව්වා නේද? දැන් ග්ලූකෝස් ඊට පස්සේ මේකේ මේ සෛල දේහය තුල තියෙන අනිකුත් රසායනික ද්‍රව්‍ය සමග එකතු වෙලා මේක ප්‍රොසෙස් වෙන්න පටන් ගන්නවා. ප්‍රොසෙස් අපි දන්නවා ඊස්ට් ටිකක් අපි පිටි දාලා වතුර දාලා ලුණු දාලා
පිටි මිශ්‍රණයක් කරනලා ඕකට තව ඊස් ටිකක් එහෙම දැම්ම මොකද වෙන්නේ? පිපෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපිට ඇහැට පේන්නේ නැති වුණාට අර පිටි ගුලිය තුල යම් කිසි විදිහක රසායනික ක්‍රියාකාරීත්වයක් වෙන හින්දානේ පිපෙන්නේ මෙහෙම. නේද? එතකොට දැන් ඊස් දාන්නෙත් නැහැ. හාල් පිටි, උඳු පිටි වතුර දාලා පොල් කිරි ටිකක් දාලා අනලා පැත්තකින් තියෙනවා අම්මලා. තිබ්බහම මේව පිපෙනවා. අපිට ඇහැට පේන්නේ නැහැ. මුකුත් කිමිකල් එකක් දාලත් නැහැ. ස්වාභාවික ද්‍රව්‍ය තුනක් තියෙන්නේ. හාල් පිටි, උඳු පිටි, පොල් කිරි ටිකකුයි තියෙන්නේ. රසායන ලොකු රසායනික පරිවර්තනයක් ඇතුළේ වෙලා පිපෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි පැණි වලලු හදනවා. හරි? ඉතින් ඒ වගේ ග්ලූකෝස් ටික මේක ඇතුළට ගියාට පස්සේ රසායනික මේ වශයෙන් එයා චේන්ජ් වෙනවා. චේන්ජ් වෙලා ග්ලූකෝස් මොකද වෙන්නේ? පයිරුවේට් වෙනවා. පයිරුවේට් බවට පත් වෙනවා. ඔන්න එක පරිවර්තනයක් සිද්ධ වුණා. ඊට පස්සේ පයිරුවේට් මොකද වෙන්නේ? ලැක්ටේට් වෙනවා. කොහෙද මේක වෙන්නේ? සෙල් එක ඇතුලේ. ලැක්ටේට් බවට පත් වෙනවා. ලැක්ටේට් ලැක්ටික් ඇසිඩ්. එතකොට සෙල් එක තුල ආම්ලිකතාවය වැඩි වෙනවා. අන්න දැන් පැහැදිලි. දැන් ගිය සතියේ ඕක කියන්න ගියා නම් වැඩේ පොඩ්ඩක් දැන් ගිය සතියේ ඉගෙනගෙන තියෙන දේ දන්න හින්දා දැන් පොඩ්ඩක් නිකන් ඇතුළට යන ගතියක් තියෙනවා. හරිද? එතකොට අන්න ලැක්ටේට් ලැක්ටික් ඇසිඩ්. හරිද? රයිට්. එතකොට මෙයා 1 2 3 එහෙම නැත්නම් මේ පැත්තට ගමුකෝ 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 20 පාරක් විතර මේ ග්ලූකෝස් ටික මොන වෙනවද? කන්වර්ට් වෙනවා. හරියට නිකන් කර්මාන්ත ශාලාවක දාලා මේ මැෂින් එකෙන් මේ මැෂින් එකට මාරු වෙවි යනවා වගේ ග්ලූකෝස් එකේ තියෙන හයිඩ්‍රජන් ටික වෙන් වුණා, ඔක්සිජන් ටික අයින් වුණා, කාබන් අංශු ටික මොකද වෙන්නේ? ප්‍රොසෙස් වෙනවා. අන්න මතකද මං කියවා ක්‍රෙබ්ස් සයිකල් කියලා එකක්. ක්‍රෙබ්ස් සයිකල්. විශාල මේ හැම අවස්ථාවකදීම විශාල එන්සයිම් එකිනෙකට වෙනස් එන්සයිම් වලින් මේක කඩනවා. මෙච්චර ලොකු කලබගෑනියක් කරලා ඇඩොනසින් ට්‍රයිෆොස්ෆේට් මතකද? ATP ඇඩොනසින් ට්‍රයිෆොස්ෆේට් ශක්තිය අපි ප්‍රකාශ කරන ඒකක එහෙම නැත්නම් ශක්ති මූල ධාතුව ATP ඇඩොනසින් ට්‍රයිෆොස්ෆේට් ට්‍රයි කියන්නේ 3යි ෆොස්ෆේට් අණු 3ක් තියෙනවා ඇඩෙනින් එක මේ ඇඩනයින් එක හරිද එතකොට ට්‍රයිෆොස්ෆේට් මෙච්චර ලොකු දඟලිල්ලක් දඟලලා කොච්චර විතර එනර්ජි ප්‍රමාණයක්ද දෙන්නේ 2 units එන්නට දඟලලා උඩ පැනලා අර ඔයාලා පැය දෙකක් විතර ජිම් එකේ වර්ක්අවුට් කරලා සෙන්ටිමීටර් නෙවෙයි මිලිමීටරයක් විතර මාසෙට හදනවා වගේ වැඩ. එන්න ලොකු වර්ක්අවුට් කරන්නේ. හැදෙන්නේ චුට්ටයි. ඒ වගේ ග්ලූකෝස් එන්න ලොකු පරිවර්තනයක් කරලා දඟලලා දෙන්නයි එළියට දාන්නේ. එතකොට මදි අපිට එනර්ජි මදි. දැන් අපිට ඕනේ තව විනාඩි 2-3කට එහා ගිය. තව විනාඩි 2-3කට එහා ගිය. ශක්ති ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. ගොඩක් වැඩ කරන්න අපිට අවශ්‍යයි. මේ ක්‍රමේ හරියන්නේ නැහැ. අරයා තප්පර 10න් ඉවරයි. පරිම තප්පර 10යි ක්‍රියේටින් ෆොස්ෆේට්. ලොකු වැඩක් කරා යා නිස්සබ්ද වුණා. ඊට වඩා ටිකක් මෙහාට ආවිලා ටිකක් මාංශ පේශීන් මෙහෙ වෙලා ටිකක් වැඩ ටිකක් කරන්න පුළුවන් ඔක්සිජන් රහිතව ආහාර වලින් ගත්ත ග්ලූකෝස් ටික භාවිතා කරලා ශක්තිය දෙන්න පුළුවන්. ඒ ක්‍රමෙත් මදි. අපිට ගොඩක් වෙලා වැඩ කරන්න තියෙනවා. මිය යනතුරුම හුස්ම ගන්න තියෙනවා. මිය යනතුරුම ආහාර ජීර්ණය කරන්න තියෙනවා. මිය යනතුරුම ස්නායු ටික ක්‍රියාත්මක වෙන්න ඕනේ. ගොඩක් වැඩ තියෙනවා කරන්න. අපේ දැනුම ඇතුව සහ නැතුව කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න. ඒවට ගොඩක් එනර්ජි ඕන. සහ වඩා කාර්යක්ෂම ක්‍රමයක් ඕන. අන්න එනවා තුන්වෙනි ක්‍රමේ. මේ ඔය එකේ තියෙන ඕඩර් එක වෙනස් වුණාට ගැටලුවක් නැහැ. අන්න අපි දැන් කතා කරන තුන්වෙනි එක මොකද්ද? with oxygen aerobic systems. with oxygen. ତොර මෙතන තියෙන විශේෂත්වය තමයි ඔක්සිජන් තියෙනවා. ඕන තරම් ඔක්සිජන් තියෙනවා. ඕන තරම් ඔක්සිජන් තියෙනවා. අපි ශෝෂණය කරන හැම මොහොතෙම ඔක්සිජන් available. එතකොට මෙයාට පුළුවන්. එතකොට අන්න ඔක්සිජන් සෙල් එක ඇතුළට එනවා. ඔක්සිජන් එනවා. එතකොට සෙල් එක කියනවා ඔයා තනියම ආවට බෑ මුකුත් කරන්න බෑ. ඔයා කාබන් එක්ක එන්න කාබන් ලෝඩ් එකක් එක්ක එන්න කාබන් අංශු ලෝඩ් එකක්. එතකොට ග්ලූකෝස් වලටත් වඩා කාබන් අංශු තියෙන්නේ මොන වගේද? වැඩිපුර.
ග්ලූකෝස් වලටත් වඩා වැඩිපුර කාබන් අංශු තියෙන්නේ මොනවාගේද? ෆැට් වල. ෆැට් මේද ගොඩාක් කාබන් අංශු ප්‍රමාණය වැඩි. අන්න එයා ෆැට් එක්ක එකතු වෙනවා. ඔක්සිජන් සහ ෆැටි ඇසිඩ්. මේද අම්ල සමග එන්න කියනවා. මේද අම්ල සමග එන්න කිව්වට මේ එන්ඩෝප්ලාස්මික් වාගේ රෙටිකියුලම් එකේ සායිකෝප්ලාස්මික් රෙටිකියුලම් එකේ මේක වෙන්නේ නැහැ. මෙයා ප්‍රොසෙස් කරන්න වෙන තැනක් ඕන. නේද? දැන් ඔයාලට પાස්පෝර්ට් ගන්න ඕන නම් කොහෙටද යන්න ඕන? પાස්පෝර්ට් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා කරගන්න පුළුවන් ඒ අදාළ අංශයට ගියාම. නේ අදාළ අංශයේ මිස් ළඟට ගියාම පුළුවන්. හැබැයි මේ මිස් වාගේ ෆයිල් එක කොහෙටද යන්නේ? ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට යන්නේ. මොකද ඒගොල්ලෝ තමයි પાස්පෝර්ට් හදන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දුන්නත් ෆයිල් එක නවතින්නේ අරේ. හරිනේ? ආයේ වගේ තමයි. මෙයා ප්‍රොසෙස් කරන්න වෙන කෙනෙක් ඉන්නවා. මෙයා වෙන කොහෙවත් ප්‍රොසෙස් කරන්න බෑ. මෙයා එන්න ඕන කොහෙටද? මයිටොකොන්ඩ්‍රියා ඇතුළට. දැන් තේරෙනවද වැඩේ? මයිටොකොන්ඩ්‍රියා තියෙනවා මේවට එන්න ඕන. මේවට එන්න. දැන් මම මයිටොකොන්ඩ්‍රියා 3යි ඇඳලා තියෙන්නේ. මයිටොකොන්ඩ්‍රියා ඇතුළට එන්න ඕන ඔක්සිජන් සහ ෆැටි ඇසිඩ්. ඇරොබික් ක්‍රමය. ස්වායු ශක්ති ජනන ක්‍රමය. හරිනේ? රයිට්. දැන් අරයා 20 අඩව් 20ක් නේද? අඩව් කස්තිරම් 20ක් අල්ලලා දෙකයි එළියට දැම්මේ. දැන් මෙයා අඩව් කස්තිරම් කීයක් අල්ලනවා? මෙයා වැඩි නෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කීයක් එළියට දානවද? 36යි. කොහොමද වැඩි? ATP 20ට 2යි 8ට 36යි. දැන් කවුද හොඳ? කාගේද කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි? ඇරොබික්. ඇරොබික්. තේරුණාද කවුද? තේරුණ නැත්නම් තේරුන්නේ නැහැ කියන්නේ. දැන් මේවා කතා කරනකොට TikTok වීඩියෝ එහෙම මතක් වුණොත් ලෙඩක්. මෙච්චර සරල උදාහරණ දීලා කතා කරද්දි. පැහැදිලිනේ? සෙල් එක ඇතුලේ මේ වෙන්නේ අන්න inside the cell, inside the mitochondria. Aerobic. Inside the cell, outside the mitochondria, glucose, creatine phosphate. පැහැදිලිනේ? එතකොට අපේ මනුස්ස ශරීරයට ස්වභාවික දෙවියන් වහන්සේ දීලා තියෙනවා අවස්ථා 3ක්. අපේ ක්‍රියාකාරීත්වයට අනුව ක්‍රියාකාරීත්වයේ මොකකට අනුවද? ක්‍රියාකාරීත්වයේ තීව්‍රතාවය අනුව අවශ්‍ය ශක්තිය ඇඟ ඇතුලේ හුවමාරු කරලා සෛල තුල නිෂ්පාදනය කරගන්න. එතකොට මේ සෙල් එක ඇතුලේ හෙන්න කලබගෑනි මේ ඔක්කොම සිද්ධ වෙද්දී මේ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට අදාළ කරන පෝෂ්‍ය පදාර්ථ නැතුව අවශ්‍ය කරන පරිසර උෂ්ණත්වය නැතුව, ඒ කියන්නේ මේ පරිසරය සෙල් එක ඇතුලේ ශරීර අභ්‍යන්තර පරිසරය හරිද? අපි කියව හෝමෝස්ටේසිස් කියලා සමස්තතිය වෙනස් වෙනකොට මේවා වෙනස් වෙනවා. ඔයා ගොර ඇද මර නිින්දේ ඉන්නකොට සෙල් එක වැඩ කරන විදිහයි ඔයා බෙන්ච් ප්‍රෙස් එකක් කරනකොට සෙල් එක වැඩ කරන විදිහයි හාත්පසින්ම වෙනස්. පැහැදිලි? හරි. ඉතින් ඒකයි මම කිව්වේ අර ෆිසිකල් ෆිට්නස් තියරි හරි ලේසි ඉගෙන ගන්න ඇඩ්වාන්ස් ලෙවල් බයෝ සයන්ස් මැත්ස් කරපු ළමයින්ට පහසුයි. ආර්ට් කොමර්ස් කරපු අයට ටිකක් වහකදුරු වගේ වෙන ගතියක් තියෙනවා සාමාන්‍යයෙන් ඇනටොමි ෆිසියොලොජි කතා කරද්දී. මොකද ඇනටොමි ෆිසියොලොජි ව්‍යායාම ශරීරයේ ගොඩනැගීම වේවච්ඡේදය හා කායික විද්‍යාව කියන එක. නමුත් මේක නැතුව පුළුවන්ද? බෑ. ඔයා රෝසන් විල්සන් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි පොත අරගෙන පෙරලා බලන්න. කියවන්න යන්න එපා. ඔයාට ඉංග්‍රීසි කියවන්න බැරි නම් කියවන්න යන්න එපා. පද්ධති 11 ගැනම පරිච්ඡේද 11ක් තියෙනවා. පේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, ජීර්ණ පද්ධතිය. කොච්චර ඔයා ආසාවෙන් බලන්න පොත දිහා. පොතේ තියෙන පින්තූර දිහා ආසාවෙන් බලන්න. මුකුත් කියවන්න යන්න එපා. හරිද? එතකොට මේ සෙල් එකක් ඇතුලේ වෙන කතන්දරේ. එනර්ජි ප්‍රොඩියුස් වෙන්නේ. එතකොට දැන් මේ සෙල් එකේ ඇරොබිකලි ඇනරොබිකලි ශක්තිය නිෂ්පාදනය වුණා නම් ඒ ශක්ති නිෂ්පාදනයේ අතුරුඵල බයි ප්‍රොඩක්ට්ස්. දැන් මේ ලැක්ටික් ඇසිඩ් නේ.
ග්ලූකෝස් පයිරුවේට් වුණා, පයිරුවේට් ලැක්ටේට් වුණා. දැන් ලැක්ටික් ඇසිඩ්. දැන් ලැක්ටික් ඇසිඩ් මේ සෙල් එකෙන් එළියට ගියේ නැත්තම් සෙල් එක ඇතුලේ මොකද වෙන්නේ? ආම්ලිකතාවය කියන්නේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට ආම්ලිකතාවය වැඩි වෙනකොට මේ ලැක්ටික් ඇසිඩ් ටික සෙල් එකෙන් එළියට අවිලා ආයේ රුධිරයට එකතු වෙන්න ඕන. සෙල් එකෙන් එළිය රුධිර නාලය අර තියෙන රුධිර නාල හැම සෙල් එකකටම ගිහින් රුධිර නාලයට එයා එනවා ලැක්ටික් ඇසිඩ් ටික. එතකොට ඔයා ස්කොට් එකක් කරලා බෙන්ච් ප්‍රෙස් එකක් කරලා බයිසෙප් කර්ල් සෙට් එකක් කරලා බිමින් තියලා දැන් ඔයා රිකවරි. හති දාන්න. වා ඩීප් බ්‍රීතිං. හරිද? හොඳට හුස්ම ගන්න. හරිද? ඒකට අපි කියනවා රිකවරි එක කියලා. නේද? රිකවරි ෆේස් එක. රිකවරි ෆේස් එකේදී මොකද වෙන්නේ? මෙයා ටක් ගාලා ලැක්ටික් ඇසිඩ් ටික දානවා බ්ලඩ් එකට. දාලා බ්ලඩ් එක මොකද කරන්නේ? ඔයා liver එකට එවනවා. liver එකට ඇවිල්ලා ලැක්ටික් ඇසිඩ් එක අර රසායනික කර්මාන්ත ශාලාවනේ liver එක. liver එක මොකද කරන්නේ? ලැක්ටේට් නැවත පයිරුවේට් වලට හරවලා රුධිරයට එකතු කරලා ආයි සෙල් එකට එනවා. දැන් ආයෙත් පයිරුවේට් තියෙනවා. ඒකට ආයෙත් ශක්තිය නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට සෙල් එකක නියම ක්‍රියාකාරීත්වයට හොඳ විදිහ තමයි කොහොමද වැඩ කරනවා රෙස්ට් එකක් ගන්නවා. වැඩ කරනවා රෙස්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ පාවිච්චි කරනවා රිකවර් කරනවා. යූස් කරනවා රිකවර් කරනවා. එතකොට ලැක්ටික් ඇසිඩ් එකතු වෙන්නේ නැහැ. දැන් ඔයා රෙපිටිෂන් 8 10 සෙට්ස් කරද්දී මේක ගැටලුවක් නැහැ. මොකද ඔයා රෙපිටිෂන් 8ක් 10ක් 6ක් කීයක් හරි කරා ඊට පස්සේ ඔයා පොඩි විවේකයක් ගන්නවා. ආයේ තප්පර 30කින් විනාඩියකින් දෙකකින් තමයි ආයේ ඊළඟ සෙට් එක කරන්නේ. ඔය අතරතුර ගෑනු ළමයාගේ මැසේජ් එකක් આવොත් ඒවට ඉතින් රිප්ලයි දාලා අරව මේව කරලා ඉද්දි සමහර විට වෝම් ඩවුන් උත් වෙලා. හරි? නමුත් නියම ක්‍රමයේ ගත්තාම අපි එක සෙට් එකක් කරලා විවේකයෙන් ඉන්නවා අන්න රිකවරි. එතකොට ලැක්ටික් ඇසිඩ් ටික පිරිපාදු වෙනවා. මොප් වෙනවා. පොළවේ තියෙන එක මොප් කරලා දැම්මා වගේ සෙල් එක පිටත් කරනවා liver එකට දාලා හොදලා කරලා ආයෙ ගන්නවා සෙල් එක ඇතුළට. ඔටෝ වෙනවා. අපි කියලා නෙමෙයි කරන්නේ. ඒ නිසා ඔයාට අකර්මණ්‍ය නොවි යන්න පුළුවන්. දැන් අපි බොඩි බිල්ඩින් වලදී weight training exercises වලදී කතා කරනවා high volume training කියලා. වැඩි repetitions ගානක් කරනවා. අපි repetition 20යි 30යි 40යි 50යි ඔයාලා කවදාවත් කරලා තියෙනවද repetition 50 set එකක්? repetition 50 set එක නිකන් ආස නැද්ද කරලා බලන්න. නිකන් මේ weight මොනවත් ඕනේ නැහැ. අර වාගේ curl bar එක හරි ඔයා bench press කරන bar එක අරන් curl 50ක් විතර කරලා බලන්න කොහොමද දැනෙන්නේ කියලා. කොහොමද දැනෙන්නේ කියලා. හරිද? එතකොට ඔයාට අර නිකන් දෙවියන් වහන්සේ මතක් වෙන ලෙවල් එකට වගේ එනකොට හරි. ඒ කියන්නේ අර එතකොට ඔයා කල්පනා කරනවා දැල්ලා පයිරුවේට් ලැක්ටේට් වෙලා තියෙන්නේ. ලැක්ටික් ඇසිඩ් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. දැන් තව ටිකකින් ඔයක liver එකට යනවා. තව එතකොට එක වෙලාවක් එනවා පොඩ්ඩක්වත් 1 සෙන්ටිමීටරයක්වත් මසල් එක තව දුරටත් ක්‍රියාත්මක කරන්න බැරි. එතකොට මොකද වෙලා තියෙන්නේ? ලැක්ටික් ඇසිඩ් මීටරේ නැගලා උඩටම. හීට් එක සෙල් එකේ උඩටම නැගලා. ස්නායු ආවේග සෙල් එක ඇතුළට එන්නෙත් නැහැ. මෙයා ෆුල් අන්දොස් වෙලා ඉන්නේ නියුක්ලියස්. න්‍යාස්ටියෙන් මුකුත් පණවිඩ රිසීව් කරන්නේ නැහැ. අර ආම්ලිකතාවය එච්චරට වැඩි සෙල් එක. අන්න අකර්මණ්‍යයි. එතකොට ඒ විදිහට කරද්දි මොකද වෙන්නේ? අර අකර්මණ්‍ය වීමේ එලිපත් එහෙම නැත්නම් threshold එක. ඒ කඩයිම මොකද වෙන්නේ? ඉස්සරහට තල්ලු වෙනවා. ඔය අද repetition 20ක් කරා නම් හෙට 25ක් කර හැකියි. අනිද්දා 30ක් කර හැකියි. අනිද්දා 35ක් කර හැකියි. ඉස්සරහට යන. තොර මට මතකයි ජීවිතේ ප්‍රථම වතාවට. හරිද? රග සෙල්ලම් කරන්න කියලා අපේ නිත්තවැල ග්‍රවුන්ඩ් එකේ මහනුවර නිත්තවැල ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් ගියේ පළවෙනි දවසේ. දෙවෙනි දවසෙත් ප්‍රැක්ටිස්. මට අද වගේ මතකයි මගේ quadriceps වල තිබ්බ ෆීලිං එක. කෙලින්ම කටුවත්තක් නිකන් කෙලින්ම කටුකම්බි රෝලක් නිකන් උඩට පල්ලෙහාට අදිනවා වගේ නිකන් quadriceps ඇතුලේ. පළවෙනි දවසේ ප්‍රැක්ටිස් කළා. තේරුණා නේද? මසල් එක ඩැමේජ් වෙලා ලැක්ටික් ඇසිඩ් හරිද?
එතකොට දැන් අර ශක්තිය ක්‍රියාකාරීත්වය. එතකොට මේ සෙල් එක හැම වෙලාවෙම උපරිම නෙමෙයි ප්‍රශස්ත ඔප්ටිම ප්‍රශස්ත මට්ටමකින් සෙල් එක ක්‍රියාත්මක වෙන්න නම් සෙල් එක විසින් ඉල්ලන දේවල් ශරීරය ලබා දෙන්න ඕන. ශරීරය ලබා දෙන්නේ කොහෙන්ද? රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ. රුධිරය මගින් තමයි මේකට හැමදේම ෆැසිලිටේට් වෙන්නේ. ස්නායු හැර. ස්නායු ආවේග මෙතෙන් එනවා එක හැර අනිත් ඒවා රුධිරයෙන් තමයි දෙන්නේ. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් අරවා මේවා ඉල්ලන හෝමෝන වර්ග, ඉල්ලන එන්සයිම, පෝෂ්‍ය පදාර්ථ, khනිජ ලවණ හැමදේම දෙන්නේ කොහෙන්ද? රුධිරේ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා ඔයා ශක්තිය ගැන, පෝෂණය ගැන කතා කරද්දී මේ විටමින්, khනිජ ලවණ මේ හැමදේම අවශ්‍යයි. උදාහරණයක් විදිහට පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන්, සිංක්, කොපර් එක ඒවා අරන් එන්න කියන්නේ. ඔයා ඇතුළට එනවනම් මේකත් අරන් එන්න. දැන් ඔයගොල්ලන්ට මම කියනවා ක්ලාස් එකට එද්දී සමහරු මට කතා කරලා අහනවා, WhatsApp කරලා අහනවා, සර් ක්ලාස් එකට එද්දී මොනවද අරන් එන්න? ඉතින් මම කියනවා පොතක් පෑනක් ගේන්න. ඔයාගේ ක්ලාස් වී එක ගේන්න. එච්චරයි. පන්තියට එනකොට ගේන්න ඕනේ ඒවා කියනවා. නැත්තම් මෙතන වැඩ කරන්න බෑ. සෙල් එකත් කියනවා මේ ඔයා ඇතුළට එනකොට මේ අරන් එන්න. මේක මං කරලා දෙන්න ඕන නම් මේක අරන් එන්න කියනවා. එතකොට ඒ BCAA ඉල්ලන වෙලාවට ඒව නැහැ. ක්‍රියේටින් ඉල්ලන වෙලාවට ඒව නැහැ. ලියුසින් ඉල්ලන වෙලාවට ඒක නැහැ. ඇල්බියුමින් ඕන කියන වෙලාවට ඒක නැහැ. විටමින් D K ඕන කියනකොට ඒක නැහැ. ෆොස්ෆරස් ඕන කියනකොට ඒක නැහැ. ඉතින් සෙල් එක වැඩ කරයිද හරියට? වැඩ කරන්නේ නැහැ. ඒකයි පෝෂණයේ අවශ්‍යතාවය. හරි? හරි. අපි ටියුට් එක පටන් ගමු. නැගිටින්න කට්ටියම. බොත්ටි කොහොමද තියන්නේ? ඔබ දැන් ඉන්නේ යාළුවා කැමති කෙනෙකුට පුළුවන් පාරයිනට ගිහිල්ලා ඉන්න, කැමති කෙනෙකුට පුළුවන් ජිම් එක ඇතුළට. වහාම යන්න එළියට. වහාම තියෙන දේවල් පාවිච්චි කරලා ඉන්න මොහොත. දැන් කවුද කිං? නේද? දැන් මේ අප්‍රේල් පහ වෙනකන් නැකත් ලංකාවේ. ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන්නේ මාර්තු ලබන මාසේ තමයි අප්පට දිරිම අපේ ඇනිවර්සරි එක එනවා කෙලියට අප්ප. ඕක ලියලා තියාගන්න ඕන අර කැට කැලෙන්ඩරේවත් නැත්තම් නඩුව. right. දැන් එතකොට දැන් මොකද වෙන්නේ? දැන් යාළුවාගේ වෙඩින් එකට ගිහිල්ලා දැන් සන්තර්පණය කරලා ඉන්නේ. කියන්න බං. දැන් කවුද කිං? කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? කවුද වැඩි වැඩ කොටසක් කරන්නේ දැන්? ආහාර ජීර්ණ පද්ධතිය. right. දැන් වැසෝ ඩයලේෂන් එකයි වැසෝ කොන්ස්ට්‍රික්ෂන් එකටයි මොකද වෙන්නේ? දැන් මාංශපේශී පද්ධතිය දෙසට යොමු වෙලා තියෙන බ්ලඩ් වෙසල්ස් ටිකට මොකද වෙන්නේ? හැකිලෙනවා. වැසෝ කොන්ස්ට්‍රික්ෂන් to the muscular system. වැසෝ ඩයලේෂන්. එතකොට බ්ලඩ් වෙසල්ස් ටික එක්ස්පෑන්ඩ් වෙන්නේ, ප්‍රසාරණය වෙන්නේ කොහෙද? ජීර්ණ පද්ධතියට. ඇයි ඒ? yes, මොකේටද ප්‍රමුඛතාවය? ආහාර ජීර්ණය සඳහා. දැන් අර බුෆේ ටේබල් එකේ තියෙන දේවල් පාවිච්චි කරාට පස්සේ ඔයාට කෙනෙක් දෙනවා අතට උදැල්ලක්, යම් පුතේ කුඹුරු කොටන්න. දැන් මොකද වෙන්නේ? විනාඩි 10කින් 15කින් ඔයා ඩෙසර්ට් එක එහෙමත් කාලා ඉවරලා වතුර ටිකක් එහෙම බිව්වද පුතේ කියලා අහලා ඊට පස්සේ මොකද කරන්නේ? එකතු කරගෙන යනවා කුඹුරකට. උදැල්ලක් දෙනවා, කැත්තක් උදැල්ලක් අතට. දැන් වැඩ කරන්න පුළුවන්ද? වැඩ කරත් කොයි වගේ ස්වභාවයක්ද තියෙන්නේ? ඒ වැඩේ. yes? කම්මැලි. ඈනුම් යනවා. දාඩිය දානවා වැඩි. ඔළුව කැක්කුමයි. හදවතේ ස්පන්දන වේගය තවත් වැඩි. ඇඟ රත් වෙලා තියෙන්නේ. දැන් තවත් අධික තාපයක් ජනනය කරනවා. ඇයි ඒ? මේ හොගාල වැඩ. අර ඔයා මසුයි මාළුයි ඔක්කොම කාපුවා. හයි ප්‍රෝටීන් තියෙන ඒවා. ඩෙසර්ට් එකට වටලප්පන් කාපුවා. හරි. එහෙනම් මෙතන ලොකු යුද්ධයක්. පැහැදිලි. එතකොට මාංශපේශී පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩාලයි. දැන් නිදිමතක් එහෙම එනවද නැද්ද? ඇයි එහෙම වෙන්නේ? ඔයාගේ මොලේ
ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ කරන පේශි පද්ධතිය පැත්තට තියෙන. ඔයාට ආහාරය ජීර්ණය සඳහා අවශ්‍ය පසුබිම ශරීරය සකසලා දෙනවා. ඒ නිසා ඔයාට වැඩ කරන්න allow කරන්නේ නැහැ. ඒ නිසා ඔයා වැඩි ආහාර ප්‍රමාණයක්, ඒ කියන්නේ quantity එක වැඩි ආහාර ප්‍රමාණයක් ඔයා ශරීරය තුලට දාගත්තාම ඒක ජීර්ණය කරනකන් ශරීරයට අස්වැසිල්ලක් නැහැ. ඒ නිසා ඒකට තමයි ආ ප්‍රමුඛතාවය දෙන්නේ. තොර මාංශ පේශී පද්ධතිය මෙහෙवला වැඩ කරන්න බෑ. ඒ නිසා සාමාන්‍යයෙන් සතෙක් වුණත්, මිනිස්සෙක් වුණත් ලොකු ආහාරයක් ගත්තට පස්සේ යා මොකද කරන්නේ? එයා පොඩ්ඩක් විවේක ගන්නවා. ඒ නිසා ලෝකෙම කාර්යාලවල පවා මොකද්ද දීලා තියෙන්නේ? ලන්ච් අව දවල් ආහාර පැය නේද? දිවා ආහාර පැයක් කියලාම දීලා තියෙනවා. ඇයි ඒ? හොඳට කාලා විවේකයෙන් ඉන්න කෑම ටික ජීර්ණය කරා. හරිද? ඉතින් ඒ නිසා මේවා දිහා ඔයා මීට පස්සේ ශරීරයේ මේ පද්ධති දිහා මේ බලන විදිය වෙනස් කරන්න ඕන. හැමතිස්සෙම ඒක ශාරීරික යෝග්‍යතා උපදේශකවරේ සාමාන්‍ය මිනිසෙකුගෙන් වෙනස් වෙන්න ඕන මං කිව්වේ. ඒතොර එයා ශරීරය දිහා බලන විදිය, හිතන විදිය වෙනස්. මේ කෑම කෑවහම මට මොනවා වෙයිද? තව ටිකකින් මොකක් වෙයිද? ආසාත්මිකතාවයක් ඇති වුණාද නැද්ද? ආහාරය ගැනීම නිසා මොකක් වගේ ෆීලිං එකක්ද ආවේ? ඇලර්ජික් එකක් ආවද? ඇයි ඒ? හරි? ඉතින් ඒ නිසා දැන් ඔයාලට පේනවනේ ප්‍රමුඛතාවය ශරීරය වෙනස් කරන විදිය. ශරීරයේ ප්‍රමුඛතාවය වෙනස් කරනවා. ඉතින් ඒ නිසා අන්න දැන් ඒ වගේම තවත් චූටි උදාහරණයක් ගමුකෝ. ඔයා ජිම් එකට ඇවිල්ලා හරිද? ඔයා ජිම් එකට ඇවිල්ලා අපි හිතමු 80%, 90%, 100% කැපැසිටි එකේ අධිතීව්‍රතා ව්‍යායාම ටිකක් කරනවා. ෆුල් ස්කොට් එකයි ඩෙඩ් ලිෆ්ට් එකයි. හරි? එතකොට ෆුල් ස්කොට් එක දන්නවද? ෆුල් ස්කොට් කියන එක්සර්සයිස් එක දන්නවද? දන්නවා. ඩෙඩ් ලිෆ්ට් දන්න. දන්නේ නැත්නම් අද හවස කරන්න ජිම් එකේ. ඩෙඩ් ලිෆ්ට් එක. හෙවි. දැන් අස්ති පද්ධතියට මොකද වෙන්නේ? වා මේ ලිෆ්ට් එක කරපු සැනින් මොලෙන් පණිවිඩයක් ආවන අස්ති පද්ධතියට. මෙන්න දරුණු වැඩක්. You better get ready. You better get ready. වා සූදානම් වෙන්න. මේ මිනිස්සයා හෙට කිලෝ 250ක් උස්සන්න ඉඩ තියෙනවා. අද 200ක් ඉස්සුවා. පණිවිඩය දෙනවා ටිස්කා. අන්න එතකොට යා මොකද කරන්නේ? කැල්සියම්, පොටෑසියම්, khනිජ ලවණ කොහොම ටික ගබඩා කරගන්න ඇතුලේ ශක්තිමත් බව වැඩි කරගන්න. ප්‍රමුඛතාවයක් දෙනවා යා ටක් ගාලා. පේශි පද්ධතියටත් ඒ වගේ. ඉදිරි චැලෙන්ජ් එකකට ලෑස්ති කරනවා ශරීරය හැම වෙලාවෙම. ඒ නිසා හොඳට මතක තියාගන්න ශරීරය කියලා කියන්නේ self healing organism එකක්. self healing. ස්වාභාවිකවම යාට පුළුවන් යථා තත්ත්වයටපත් වෙන්න. යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ ශරීරයට. එතකොට මිනිස්සයා විසින් කරන්න ඕනේ මොකද්ද? අපේ පැරණෝ අපේ ගෞරවනීය පැරණෝ කරේ මොකද්ද? ශරීරයේ self healing mechanism එක තේරුම් අරගෙන ශරීරයට ස්වාභාවිකවම ගොඩනගෙන්න යථා තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය පරිසරය හදපු එක තමයි අපේ පැරණෝ කරේ. දැන් මේ දවස්වල වෛරස් ආසාදන හරිද? කොරෝනා හැමතැනම තියෙනවා. අපි අතර කාට හරි කොරෝනා තියෙනවද කියලා අපි දන්නෙත් නැහැ. ඉන්ෆ්ලුවෙන්සා. කැස්ස උන එම්බිරිසාව. වෙන කේසයක් නැහැ. හරිද? එතකොට අපි දැන් මොකද්ද කරන්න ඕන? ශරීරයේ ප්‍රතිශක්තිකරණය කියලා එකක් තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. ශරීරයට බාහිරින් එන විස බීජ තර්ජන ශරීරයට තර්ජනයක් මෙන්න මේ ත්‍රස්තවාදියෝ ටික අඩපණ කරන්න මර්ධනය කරන්න අවශ්‍ය හමුදාව ශරීරය තුල ඉන්නවා. දැන් අපි හමුදාවට මොනවද දෙන්න ඕන? අපි හමුදාවට අවශ්‍ය පතුරන් ටික, අලුත් වෙපන්ස් ටික, බරාවි ටික හමුදාවට ලබා දුන්නා නම් ඒගොල්ලන්ගේ ඩියුටිය කරයි. අපිට තියෙන්නේ බරාවි ටික අපේ හමුදාවට දීලා අපිට පාඩු වෙන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩේ කරයි. දැන් ඒක කරන්නේ නැතුව මොනවද කරන්නේ? ලෝකේ මිනිස්සු
අර බරාවි ටික දෙන්න හදන මිනිස්සුන්ට මොකද කරන්නේ? දෙන්න දෙන්නේ මාර වැඩි. පුදුම ලෝකයක්. හරි. ඉතින් ඒ නිසා අපි ඒ self healing mechanism එකට උදව් කරන එකයි අපි කරන්නේ. අන්න ගිහිල්ලා බාබෙල් එක ඉස්සුවා, මසල් එක කැඩුවා, හැදෙන්න අවශ්‍ය දේවල් ටික කිට්ටු කරලා දෙන්න. එතකොට එයා හැදෙනවා. ඔයා නෙමෙයි හදන්නේ. එයා හැදෙන්නේ. ෆැට් එක බර්න් කරන්න ඕන, ලව් හැන්ඩල්ස් වැඩි, බඩ වැඩි, මේදේ දහනය කරන්න ඕන. ඉතින් මේදේ දහනයට අවශ්‍ය පසුබිමයි ගොඩනගලා දෙන්න ඕනේ. එතකොට මේදේ දහනය වෙනවා. ඔයා නෙමෙයි දහනය කරන්නේ. ඔයාට කරන්න පුළුවන් කැලරි දහනය කරන එක. කැලරිස් පුච්චන්න පුළුවන්. මේදේ දහනය නිකන් සිද්ධ වෙනවා. පැහැදිලි නේද? බලන්න ටියුට් එකේ ඊළඟ ඡේදේ. හරිද? එතකොට ඊළඟ ඡේදෙන් කියන්නේ මොකද්ද? ක්‍රමෙන් වේගවත්ව සිදු කරන ව්‍යායාම මාලාවකට අනුකූලව ශරීරයේ කෙලෙස ප්‍රතිචාර දක්වන්නේද? ව්‍යායාම කරන තීව්‍රතාවයේ විටිමිට වැඩි කිරීමේදී ශරීරයේ ඇති වෙන වෙනස්කම් සහ ප්‍රතිචාර කෙලෙසද ව්‍යායාම කරන තීව්‍රතාවයේ ක්‍රමක්‍රමයෙන් වැඩි කරන අවස්ථාවකට වඩා සිරුර විවේකීව සිටින විට තත්ත්වය කෙසේ සංසන්දනය කළ හැකිද? තත්ත්වය කෙසේ සංසන්දනය කළ හැකිද? බරයිසිලීම සහ සයිකල් පැදීම හෝ දිවීම අතර වෙනස්කම් හඳුනාගත හැක්කේ කෙසේද? නැතහොත් එම ක්‍රියාකාරකම් අතර ඇති වෙනස්කම් මොනවාද? ශරීරයේ දිගදුම් ව්‍යායාම ස්ට්‍රෙචින්ග්ස් කිරීමේදී ක්‍රමෙන් මාංශපේශී දිගහැරීම වඩා ඵලදායී හා ආරක්ෂාකාරී ලෙස හඳුන්වා දෙන්නේ ඊතා ක්ෂණිකව කරන අවයව දිගහැරීමක් වඩා හානිදායක සහ යෝග්‍ය නොවන බව පැවසීමටත් ඇති හේතු මොනවාද? ශාරීරික යෝග්‍යතා උපදේශකවරයෙකු ලෙස ඔබට මෙවන් ප්‍රශ්න සඳහා ඊතා පහසුවෙන් පිළිතුරු සැපයීමට හැකි විය යුතුය. ඔබගේ සේවාදායකයෙකුට ආරක්ෂා සහිතව සහ කාර්යක්ෂම මෙන්ම ඵලදායී ව්‍යායාම මාලාවක් ලබා දීම සඳහා අවශ්‍ය මූලික දැනුම මෙම පරිච්ඡේදයෙන් පසු ලබාගත හැකිය. පැහැදිලිනේ වැඩේ. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? මේකට හේතුව මොකද්ද? ඒක තමයි දැනගන්න ඕනේ. ඊළඟදී තියෙන අනුමාත්‍රකාව ප්‍රශස්ත යෝග්‍යතාවය කියලා. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ ෆිට්නස් කන්ඩිෂන් එක මේකට අපි කියනවා ඔප්ටිමම් කියලා. ඔප්ටිමම්. දැන් ඔයා වචනයක් අහලා ඇති මැක්සිමම් කියලා. මැක්සිමම් කියන්නේ මොකද්ද? සිංහලෙන් උපරිම. ඔප්ටිමම් කියන්නේ මොකද්ද? ප්‍රශස්ත. මොකද්ද මැක්සිමම් සහ ඔප්ටිමම් එකේ තියෙන වෙනස? උපරිම සහ ප්‍රශස්ත කියන දෙකේ අතර තියෙන වෙනස මොකද්ද? වචනාර්ථේ. ඔයාට මැක්සිමම් කියලා කිව්වහම ඉලක්කමකින් කියන්න පුළුවන්. ඔප්ටිමම් කිව්වහම ඉලක්කමකින් කියන්න බෑ. ඒ නිසා අපි යෝග්‍යතාවය කියන එක අපි ප්‍රශස්ත කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රශස්තයි. කියන්න බෑ. ඇයි ඒ? ඔයාගේ ෆිට්නස් එක, මෙයාගේ ෆිට්නස් එක වෙනස්. ඔයාගේ ශරීරයේ සැකස්ම, ඔයාගේ හෝමෝන පද්ධතියේ ක්‍රියාකාරීත්වය, පේශීන්ගේ වර්ධනය, ස්වාභාවිකව ඔයාට තියෙන ශක්තිය, ඥානමය සාධක විවිධ හේතු නිසා යෝග්‍යතාවය වෙනස්. අපිට කියන්න බෑ එකම මෙහෙමයි කියලා. යෝග්‍යතා පරීක්ෂණවලදී අපි පොදුවේ ගන්නවා විවිධ නිර්ණායක. අපිට යෝග්‍යතා පරීක්ෂණ වෙනම පාඩමක් තියෙනවා. උදාහරණයක් විදිහට විනාඩියකට තප්පර 60කට ෆුල් රේන්ජ් පුෂ් අප්ස් කීයක් කරන්න පුළුවන්. අන්න එතකොට ඒක ටෙස්ට් එක හැමෝටම එකයි. එතකොට මෙයා 50ක් කරනවා, මෙයා 40ක් කරනවා, මෙයා 25ක් කරනවා, මෙයා 80ක් කරනවා. ඒත් අවුට්පුට් එක වෙනස්. හැබැයි නිර්ණායකයක් දාලා ගන්නවා. දැන් ක්‍රිකට් මේ දවස්වල යෝග්‍යතා පරීක්ෂණ නැහැ කියලා නේද? යෝග්‍යතාවයේ බිඳ වැටිලා කියලා ප්‍රශ්න. ශ්‍රී ලංකා ක්‍රිකට් බිඳුවට වැටිලා කියලා. ෆිට්නස් ටෙස්ටිං, ෆිට්නස් නැහැ. අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් කරන්න යෝග්‍යතාවයක් නැත. සරලයි. You are not fit to play international cricket. So you lose the game. Simple. Fitness. යෝග්‍යතාවයනේ. Right. ඉතින් යෝග්‍ය නැහැ. යෝග්‍ය නැහැ. බෝල් කරන්න පුළුවන් වුණාට, බැට් කරන්න පුළුවන් වුණාට ක්‍රිකට් ගන්න බෑ. යෝග්‍යතාවයක් ඕන. මොන මට්ටමටද? අන්තර්ජාතික මට්ටමට. යෝග්‍යතාවය ඕන.
සරලයි සමීකරණය. සරල සමීකරණයක් තියෙන්නේ. fit නෑ. you are not fit to play. හරිද? එතකොට මම විද්‍යාලයට රගර් ගහන්න ඕනේ කියලා තීරණය කරනකොට හරි මලගේ තාත්තා එහෙම තමයි කෝච් කරේ. හරි. එතකොට මට කවුරුත් කිව්වේ නෑ මං දැනගත්තා යකඩ උස්සන්න නැතුව නම් මේ ගේම් එක සෙල්ලම් කරන්න බෑ. පටන් ගත්තා. fit. එතකොට ඔයා රගර් ප්ලේ කරන්නේ fit වෙන්න නෙමෙයි. you fit to play rugby. ඒකයි සමීකරණය. දැන් ඔයා යනවා නම් රගර් ගහන්න ඔයාගේ ෆිට්නස් හදාගන්න කියලා dead wrong. You become fit first then play rugby. Without fitness you can't play. නේ? අර ඉතින් එතකොට අන්න ප්‍රශස්ත යෝග්‍යතාවය. optimum fitness. හරිද? එතකොට සාමාන්‍ය පුජ්‍යලයකගේ මේ යෝග්‍යතාවය කියන එක ශාරීරික යෝග්‍යතාවයේ අර්ථ දැක්වීම සඳහා විවිධ නිර්වචන යොදා ගනී. එහෙත් ව්‍යායාම පුහුණු කිරීමේ විශේෂිත ක්‍රම specificity of training පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඔබට තරම් එය තේරුම් ගැනීම සඳහා අත්ලක් සපයනු ඇත. ව්‍යායාම කිරීමේදී ශරීරයේ ඇති විවිධ පද්ධති වලට හෝ විශේෂිත එක් පද්ධතියකට ඇතිවන වෙහෙස හෝ බලපෑම, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක අනුකූලව ශරීරයේ ඇතිවන වෙනස් වීම සහ හැඩගැසීම් පිළිබඳ වූ විද්‍යාව ව්‍යායාම කායික විද්‍යාව ලෙස හඳුන්වා දිය හැකියි. ඒකට යටින් ඉරක් අඳින්න. ව්‍යායාම කිරීමේදී ශරීරයේ ඇති විවිධ පද්ධති වලට හෝ විශේෂිත එක් පද්ධතියකට ඇතිවන වෙහෙස හෝ බලපෑමට අනුකූලව ශරීරයේ ඇතිවන වෙනස් වීම සහ හැඩගැසීම් පිළිබඳ වූ විද්‍යාව ව්‍යායාම කායික විද්‍යාව ලෙස හඳුන්වා දිය හැකිය. උදාහරණ ලෙස දැරීමේ හැකියාව වැඩි කිරීම සඳහා කරනු ලබන කිසියම් ව්‍යායාම මාලාවක් ශරීරයේ මාංශ පේශීන්ගේ ශක්තිය වැඩි කිරීම සඳහා ඉවහල් නොවේ. ඊළඟ බෝල්ඩ් කරලා තියෙන ඡේදේ ප්‍රශස්ත ශාරීරික යෝග්‍යතාවය ලෙස හඳුන්වනු ලබන්නේ කිසියම් පුජ්‍යලයකගේ ජීවන රටාව උපරිම දැරීමේ හැකියාවත් මාංශ පේශීන්ගේ ශක්තිමත් භාවයත් මාංශ පේශීන්ගේ උපරිම නම්‍යතාවයකින් යුතු තත්වයකට පත් කර ගැනීමත් සහ සුදුසු නියමිත ශාරීරික බර අත්පත් කර ගැනීමත් මෙන්ම එය ජීවිතය පුරාවට පවත්වාගෙන යාමත්ය. ඕක කටපාඩමේ තියෙන්න ඕන. ඔය බෝල්ඩ් කරලා තියෙන එක කටපාඩමේ තියෙන්න ඕන ඔය ඡේදේ. රයිට්. දැන් මෙතන මෙහෙම කතාවක් කියනවා. specificity of training. හරිද? ව්‍යායාම පුහුණු කිරීමේ විශේෂිත ක්‍රම. right? specificity of training. දැන් ඔයා යනවා තිලකවර්ධන ටෙක්ස්ටයිල්. හරිද? තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකට යනවා ලංකාවේ කොහේ හරි බ්‍රාන්ච් එකකට. ගිහිල්ලා ඔයා තුන්වෙනි තට්ටුවට යනවා. තුන්වෙනි තට්ටුවේ ටයි එකක් දාලා ඉන්නවා ඒකේ ස්ටාෆ් එකෙක් කෙනෙක්. එයාගෙන් කියනවා අයියේ අඟල් 4 යන කිලෝ 2ක් අරන් එන්න කිව්වා. බාසුන් නැහැ වාලේ ගන්නවා. තිලකවර්ධන ටෙක්ස්ටයිල්. දැන් අර මැනේජර් මහත්තයා පැත්තකට කතා කරලා අහනවා මල්ලි ගුලි කාලාද ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් වටපිට බලපන්කෝ. තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක ඇතුලේ ඉන්නේ. සොරි අයියේ සොරි කියලා ඔයා එනවා. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා සුපුන් හાર્ඩ්වෙයාර්. ඔයා යනවා ඒකට. සුපුන් හાર્ඩ්වෙයාර් එකේ ඉන්නවා. මුදලාල යනවා. මොකද මල්ලි මොනවද ඕනේ? මට දෙන්න අයියේ ජොක්ස් බ්‍රෑන්ඩ් එකේ මේ බොයි ෂෝට් 4ක් දෙන්න. 4ක් දෙන්න. මල්ලි ගුලි කාලා දින්නේ ඔයා. හાર્ඩ්වෙයාර් එකට ඇවිල්ලා තියෙන්නේ. නේද? මාරු වෙලා පොඩ්ඩක්. එතකොට දැන් කවුරු හරි කෙනෙකුට ඕනේ කිලෝමීටර් 42.7ක් හරි 8ක් හරි අර මැරතන් තරඟයක් ජයග්‍රහණය කරා. මැරතන් ජයග්‍රහණය කරන්න තමයි එයාට අවශ්‍ය. එයාට ඕනේ නෙස්ටෝමෝල්ට් මැරතන් එක. දැන් නැහැ. ඉස්සර තිබ්බා නෙස්ටෝමෝල්ට් මැරතන් එක දුවන්න තමයි මෙයාට ඕනේ. ඒක තමයි එයාගේ ගෝල් එක. තව කෙනෙක් ඉන්නවා. එයාට ඕනේ පවර් ලිෆ්ටිං සවියස වීම. ජාතික කණ්ඩායමට තේරිපත් වෙන්න තමයි එයාට ඕනේ. සවිය ඔසවන ජාතික කණ්ඩායමට සිලෙක්ට් වෙන්න ඕනේ. මෙයාට ඕනේ නෙස්ටෝමෝල්ට් මැරතන් එක දුවන්න. හරිනේ? රයිට්. දැන් මේ දෙන්න එනවා ජිම් එකට. මේ දෙන්න වාගේ ජිම් එකට ඇවිල්ලා කරනවා මෙහෙම පුහුණුවක්. මෙයා නෙස්ටෝමෝල්ට් මැරතන්. මෙයා කරනවා කෙලින්ම රෙපිටිෂන් 3 5 6
හරි සෙට් 5 6 අධි තීව්‍රතා ව්‍යායාම කරනවා weight training exercises මෙයා ට්‍රෙඩ්මිල් එකේ නගලා විනාඩි 30යි බයිසිකල් එකේ විනාඩි 30යි ක්‍රොස් ට්‍රේන් එකේ විනාඩි 30යි පැයකමාරයි ගෙදර යනවා දැන් මොකද වෙන්නේ ටික දවසක් යනකොට වැඩේ අවුල් වගේ එකක් නිකන් ඔයාලට හිතෙනව නේද වැඩේ අවුල් දැන් මැරතන් එක දුවන්න ඕන කෙනාගේ ශරීරයට අවශ්‍ය යෝග්‍යතා ගුණාංගය මොකද්ද යෝග්‍යතා ගුණාංගය ෆිට්නස් ක්වොලිටි එක මොකද්ද මෙයාට අවශ්‍ය ෆිට්නස් ක්වොලිටි එක එන්ඩියුරන්ස් දරා ගැනීමේ හැකියාව මේ පැත්තේ පවර් ලිෆ්ටිං කරන්න ඉන්න එක්කනට අවශ්‍ය කරන යෝග්‍යතා ගුණාංගය මොකද්ද ස්ට්‍රෙන්ත් ශක්තිය තවාගේ නිර්වචනය බලන්න ප්‍රශස්ත යෝග්‍යතාවය කියලා හඳුන්වා දෙනු ලබන්නේ කුමක්ද යම්කිසි පුද්ගලයෙකුගේ ජීවන රටාව තුළින් පැන නැගෙන තත්ත්වයක් කොයි විදිහටද මාංශ පේශීන්ගේ උපරිම ශක්තියක් ශක්තිමත් භාවයක් ඒකට තව එකතු කරන්න පුළුවන් මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව කියලා හෘද ධමනි පද්ධතියේ දරා ගැනීමේ හැකියාව ඊළඟදී ශරීරයේ සමස්ත නම්‍යතාවය එතකොට ශරීරයේ නම්‍යතාවය වර්ධනය කිරීම ඊළඟදී කියනවා ශරීර සංයුතිය එහෙම නැත්නම් සුදුසු ශාරීරික බල ප්‍රශස්ත මට්ටමකට ගන්න එක. එතකොට දැන් මෙතන ඔයාලට තේරෙන්න ඕන ෆිට්නස් ක්වොලිටිස් කීයක් ගැන කතා වුණාද? එකක් තමයි strength endurance flexibility body compositions හතරයි 1 2 3යි 4යි ශක්තිය තරා ගැනීමේ හැකියාව නම්‍යතාවය ශරීර සුදුසු ශරීර සංයුතිය යෝග්‍යතා ගුණාංග 4යි එතකොට මෙන්න මේ යෝග්‍යතා ගුණාංග 4ට අපි ඉගෙනගෙන තියෙනවා මේකට විශේෂ වචනයක් කියනවා මොන ෆිට්නස් කියලාද health related ශරීර සෞඛ්‍ය ආශ්‍රිත එහෙම නැත්නම් ශරීර සෞඛ්‍ය ප්‍රවර්ධනමය යෝග්‍යතා ගුණාංග එතකොට මං කිව්වා පේශී පද්ධතිය ගැන කතා කරනකොට muscle strength muscle endurance කියලා තව එකක් දාගත්තොත් මේක 5 6 වෙනවා 4 5 වෙනවා මාංශ පේශීන්ගේ ශක්තිය මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව හෘද ධමනි පද්ධතියේ දරා ගැනීමේ හැකියාව නම්‍යතාවය කියන්නේ කායික නම්‍යතාවය සුදුසු ශරීර සංයුතිය හරිනේ අන්න එතකොට ඒකට අපි කියනවා health related fitness කියලා. යම් කිසි පුද්ගලයෙක් එයාගේ ජීවන රටාව තුළින් මෙන්න මේ කියන ශාරීරික යෝග්‍යතා ගුණාංග ටික ප්‍රශස්ත මට්ටමකට ගන්නවා නම් එහෙම නැත්නම් අරන් තියනවා නම් එයාට අපි කියනවා fit person. optimum fitness condition එකක් තියෙන කෙනෙක් කියලා. හැබැයි මේවා optimum level එකට තියෙන්න ඕන. එයාගේ වයස හැටියට ශරීරයේ හැටියට උපරිම තලයක ප්‍රශස්ත තලයක තියෙන්න ඕන. එතකොට අන්න එයාට යෝග්‍යතාවය තියෙයි. ඊට පස්සේ මේකේ කියනවා ඒක ජීවිත කාලය පුරාවටම තියාගන්න එක කියලා. so එතකොට මෙන්න මේ කියන යෝග්‍යතා ගුණාංග සඳහා ඔයා කරන්න ඕන පුහුණුව කෙබඳුද? මේ තියෙන යෝග්‍යතා ගුණාංග සඳහා කරන්න ඕන පුහුණුව කෙබඳුද? strength endurance මේවා ලියන්න පුළුවන් වෙන්න ඕන ළමයි ඈ flexibility body composition හරි body composition අපි කියනවා health related fitness හරිද health related fitness එතකොට මෙතන අපි තව එකක් ඕනනම් දානවා අපි muscle endurance කියලා right දැන් මේ කතා කරන්න යන්නේ specificity of training
දැන් අසංකලා හිටපු ලෙසන් එකට වඩා මේ ලෙසන් එක ටිකක් වෙනස් නේද? මං පටන් ගත්ත විදිය වෙනස්. මොකද මේ ආධුනිකයන්ට නැත්තම් හරි අමාරුවක වැටෙනවා. තේරෙන්නෙම නැති වෙනවා. හරිද? එතකොට පුහුණු විශේෂායනය මෙතනම ඔයාට පේනවා වැඩේ මං කලින් දීපු උදාහරණත් එක්ක. එතකොට යම් කිසි කෙනෙකුට මාංශ පේශීන්ගේ ශක්තිය වැඩි දියුණු කරන්න අවශ්‍ය නම් මෙතන කතා කරන්නේ මසල් සිස්ටම් එක ගැන. මසල්ස් මාංශ පේශී පද්ධතියේ ශක්තිය සහ දරා ගැනීමේ හැකියාව. එතකොට මේක වැඩි දියුණු කරන්න නම් මොන විදිහේ පුහුණුවක්ද කරන්න ඕන? එතකොට අපි කියනවා strength training, muscle endurance training. අපි training කියන කැලල පිටිපස්සට දානවා. strength training. එහෙනම් ඔයා ජිම් එකට ඇවිල්ලා මොනවද කරන්නේ? strength training. ශක්තිය වර්ධනය කිරීම සඳහා පුහුණුව. muscle endurance training. muscle endurance training මාංශ පේශීන්ගේ දරා ගැනීමේ හැකියාව වර්ධනය සඳහා පුහුණුව. ඒකනේ කරන්න ඕන. වෙන වෙන ඒවා කරලා හරියන්නේ නැහැ. තිලක වර්ධනයකට ගිහිල්ලා එන ඉල්ලුවා වගේ. වෙන වෙන ඒවා කරලා හරියන්නේ. රයිට් දැන් ඔයාට ඕනේ කාඩියෝවැස්කියුලර් එන්ඩියුරන්ස්. කාඩියෝවැස්කියුලර් එන්ඩියුරන්ස්. හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාවයි වර්ධනය කරන්න ඕන. හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරනවා කියලා කියන්නේ මොකද්ද කියන එක ටියුට් එකේ තියෙනවා. මේ පාඩම සමහර විට දවස් දෙකක් කරන්න වෙයි. එක්කව දවස් වෙනකම් කරන්න වෙයි. එතකොට මේකෙදි මොකද්ද කරන්න ඕනේ? අන්න CVS endurance training. CVS endurance training. හෘද ධමනී පද්ධතියේ දරා ගැනීමේ හැකියාව වර්ධනය වෙන ආකාරයේ ව්‍යායාම පුහුණුවක් තමයි කරන්න ඕනේ. එතකොට දැන් හරි මේකත් අරන් එමුකෝ ෆ්ලෙක්සිබිලිටි මොකද්ද සිංහලේ? මොකද්ද? නම්‍ය හරියට කියන්න ෆ්ලෙක්සිබිලිටි මොකද්ද සිංහලේ? නම්‍යශීලීත්වය නම්‍යතාවය. ගැටලුවක් නැහැ වචන දෙකම හරි. නම්‍යශීලී බව එහෙම නැත්නම් නම්‍යතාවය කියලා අපි කියනවා. මොන නම්‍යතාවයද? කායික නම්‍යතාවය. ඔයාගේ ශරීරයේ නම්‍යතාවය. හරිද? ශරීරයේ නම්‍යතාවය. body flexibility. right. නම්‍යතාවය වැඩි දියුණු කරන්න අපි කරනවා flexibility training. flexibility training. හරිනේ? නම්‍යතා පුහුණුව. right. body composition change එකට මොකක්ද අපි කරන්නේ? right. ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ දැනට. මේ ටික කතා කරලා දෙන්නෙමුකෝ. හරි. දැන් strength training, muscle endurance training. මේ සඳහා මට දැන් කියන්න බලන්න ඔයාගේ සාමාන්‍ය දැනීමෙන් දැනට තියෙන දැනීමෙන් කරන දේවල්, කරන්න පුළුවන් දේවල්, කළ යුතු දේවල් කියන්න බලන්න. මොනවද කරන්න මේක? muscle strength, muscle endurance වැඩි දියුණු කරන්න ඔයා කරන දේවල්. දැනට දන්නා දෙයි. ලොකු තියරි කල්පනා කරන්න එපා. කියන්නේ. නෑ ගොඩක් ගැඹුරට යන්න එපා. කු සීරියස් උත්තර වලට යන්න එපා. නිකන් කියන්න අසන්න. නිකන් කියන්න. නෑ ඇත්තට ගැඹුරට යන්න එපා. නිකන් කියන්න මම. නෑ ආහාර. නෑ මං අහන්නේ පුහුණුව ගැන. training. What type of training? What type of training? මොන විදිහේ මේ එහෙම නැත්නම් මොන මේ ශක්තිය වර්ධනය කරන්න පුහුණු වීම කියලා muscle endurance training කියලා ඔයාට කරන්න පුළුවන් දේවල් මං අහන්නේ. Things you can do. ළමයි weight training exercise. එහෙම කියන්නේ බරවසවන ව්‍යායාම. ව්‍යායාම වල නම්වත් training principles වත් training methods වත් මම ඇහුවේ නැහැ.
මම ඇහුවේ කරන්නේ මොකද්ද කියලා. එහෙනම් කරන්න ඕනේ මොකද්ද? ශක්ති වර්ධන පුහුණුව සඳහා බර එසවීමේ ව්‍යායාම. තව දුරටත් අපිට තව වචනකින් තව විදිහකට කියන්න පුළුවන් මොකක් කියලාද? ප්‍රතිරෝධයක් සහිතව කරනු ලබන පුහුණුව. තව විදිහකට කියන්න පුළුවන් අපිට තීව්‍රතාවයක් සහිතව වැඩි තීව්‍රතාවයක් සහිතව කරනු ලබන වැඩි ඕනෙත් නැහැ. තීව්‍රතාවයක් සහිතව කරන පුහුණුව. එතකොට අන්න ඔයගේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න පුළුවන්. එතකොට ස්ට්‍රෙන්ත් වැඩි කරන්න තියෙනවා අධි තීව්‍රතාව පුහුණුව අරව මේවා ට්‍රේනින් සිස්ටම් ප්‍රින්සිපල් ඒවා ගොඩක් තියෙනවා. ඒවා දැන් කතා කරන්නේ මොකද්ද කියලා අපි බලමු. දැන් මේ ශක්ති වර්ධන පුහුණුව පටන් ගන්න උපකරණ ඕනද? උපකරණ ඕන නැද්ද? කියන්නේ අවශ්‍යයි. කොහොමද අවශ්‍යයි කියන අය? අත උස්සන්න. අසංක විතරද? ඔයත් කියනවා ඕනේ. සම්මි කියනවා 3යි 4යි 5යි 6යි 7යි 7 දෙනෙක් කියනවා 8 දෙනෙක් කියනවා ශක්ති වර්ධන පුහුණුව කිරීම සඳහා උපකරණ අවශ්‍යයි කියලා. දැන් මම ප්‍රශ්නේ තව චුට්ටක් වෙනස් කරනවා. උපකරණ අවශ්‍යමද කියලා අහුවා. උපකරණ අවශ්‍යමද? පොඩ්ඩක් අකුරු දෙකක් එකතු කරා. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? ඒත් ඔව්ද නැද්ද? very good. අවශ්‍යම නැහැ තිබ්බොත් හොඳයි. හේතුව වාගේ දේහ ස්කන්ධෙන් දේහ බරෙන් පටන් ගන්න. free hand squats, push ups උපකරණ නැත. ශක්ති වර්ධනය කරන්න පුළුවන් මං කිව්වේ මූලික කාරණේ මොකද්ද? රෙසිස්ටන්ස් ට්‍රේනින්. ශරීරයට ප්‍රතිරෝධය ලබා දෙන්නේ කෙසේද කියලා ප්‍රශ්නේ තිබ්බොත් එහෙම ඡේදේ වෙනස් වෙනවා. මූලික අරමුණ මොකද්ද? මාංශ පේශිය බල ගන්නවන්න ශක්තිමත් කරන්න ප්‍රතිරෝධයක් අවශ්‍යයි. එහෙනම් ප්‍රතිරෝධයක් සහිත පුහුණුව අවශ්‍යයි. රයිට්? ඒක කරන්නේ කොහොමද? ශරීර බරෙන් පටන් ගන්න. දැන් ඔයාගේ ජිම් එකට ආධුනිකයෙක් ආවම පටන් ගන්න ඕන කොතනින්ද? ශරීර බරේ. උපකරණ වලට යන්න කලින්. උපකරණ තියෙනවා නම් හොඳයි. තව ටිකක් පහසුයි. එහෙනම් බින්දුවෙන් පටන් ගන්න. ශරීර බරෙන් පටන් ගන්න. ශක්ති වර්ධන. දැන් ශක්තිය සහ මසල් එකේ ශක්තිය, මසල් ස්ට්‍රෙන්ත් සහ මසල් එන්ඩියුරන්ස් කියන්නේ ක්වොලිටි දෙකක්. ක්වොලිටිස් දෙකක්. එතකොට මසල් ස්ට්‍රෙන්ත් එකට කරන පුහුණුව මසල් එන්ඩියුරන්ස් එකට හරියනවද? නෑ. මසල් එන්ඩියුරන්ස් එකට දෙන පුහුණුව මසල් ස්ට්‍රෙන්ත් එකට ඒ ගුණාංගයට හරියන්නේ නැත. හැබැයි මේවා අතර මොකක් තියෙනවද? මේවා අතර අන්තර් සම්බන්ධතාවයක් තිබේ. ඔයා මසල් එකේ ශක්තිමත් බව වැඩි කරන්න කරන පුහුණුවෙන් ඔයාගේ මසල් එන්ඩියුරන්ස් එකත් ටිකක් වැඩි වෙනවා. මසල් එන්ඩියුරන්ස් එකට කරන ට්‍රේනින් එකෙන් ඔයාගේ ශක්තියත් ටිකක් වැඩි වෙනවා. ඒ දෙකම තියෙනවා. මතක තියාගන්න ඒක. හැබැයි දෙක වෙනස්. නිකන් අක්කා පෙන්නලා නංගි දෙනවා වගේ එකක් නිකන්. ඒ වගේ එකක්. හැබැයි වෙනස්. දෙන්නේ එක ෆැමිලි එකේ වුණාට. පැහැදිලි? රයිට්. එතකොට එන්ඩියුරන්ස් ට්‍රේනින් කාඩියෝවැස්කියුලර් එන්ඩියුරන්ස්. කාඩියෝ අර දෙන්නේ කාඩියෝ හදවත. වැස්කියුලර් සිස්ටම්. වැස්කියුලර් සිස්ටම් මේ තියෙන්නේ. වැස්කියුලර් සිස්ටම්. කාඩියෝ වැස්කියුලර්. හද දමනී පද්ධතිය. එතකොට මෙයාගේ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරන්න. හරිද? මෙයාගේ දරා ගැනීමේ හැකියාව වර්ධනය කරන හැබැයි ෆයිනල් අවුට්පුට් එක එන්නේ මාංශපේශී පද්ධතිය හරහා. ඇයි ඒ? සියලු ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ පේශී පද්ධතිය හරහා. යාන්ත්‍රික ක්‍රියාවලිය. හරිනේ? රයිට්. එතකොට ඒ සඳහා කරන්න ඕන පුහුණුව වෙනස්. නම්‍යතාවය
ශරීරයේ නම්‍යශීලී බව වැඩි දියුණු කරනවා කිව්වහම අන්න පේශී පද්ධතිය නැවත සම්බන්ධ වෙනවා. ඒතර පේශී පද්ධතිය ගත්තාම අස්ථි පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ලිගමන්ට්, ටෙන්ඩන් මේ වගේ නම්‍යශීලී බව, ෆ්ලෙක්සිබිලිටි වෙනම පාඩමක්. right? ෆ්ලෙක්සිබිලිටි ට්‍රේනින්. right? මට දැන් කියන්න බලන්න එන්ඩියුරන්ස්, කාඩියෝ එන්ඩියුරන්ස් ට්‍රේනින් එකට කරන්න පුළුවන් මොන වගේ වර්ක්අවුට්ස්ද? මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන්? එන්ඩියුරන්ස් එක වැඩි කරන්න. walking මොනවද කරන්න පුළුවන්? skipping, walking, skipping, තව cycling, තව jumping ඒක තව පොඩ්ඩක් ස්පෙસિෆික් වෙන්න ඕන. තව swimming, good, swimming, zumba, bumba, aerobics. මොකටද? කාඩියෝ එන්ඩියුරන්ස් වැඩි කරන්න. මේ කරන දේවල් එන්ඩියුරන්ස් ට්‍රේනින්. තව ඊට අමතරව ජිම් එකේ තියෙන අර ඉක්විප්මන්ට්, ක්‍රොස් ට්‍රේනර්, බයිසිකල් අනම් මනම් තියෙන උපකරණ භාවිතා කරලා කරන ඕන. රයිට්. ෆ්ලෙක්සිබිලිටි ට්‍රේනින් නම්‍යතාවය වර්ධනය කරන්න මොනවද කරන්නේ? ෆ්ලෙක්සිබිලිටි ට්‍රේනින් වලට මොනවද කරන්නේ? ඔයාලා දන්න දේවල් කියන්න. මොනවද කරන්නේ? නම්‍යතාවය වැඩි දියුණු කරන්න මොනවද කරන්නේ? very good. ආය जिम्नास्टिक. ओके එකක් ගමුකෝ. जिम्नास्टिक. හැබැයි जिम्नास्टिक කරන්න මේක ඕනේ. අන්න මාරු වුණා පැත්ත. අර keep fit to play rugby වගේ. හරි? you improve your flexibility to play gymnastic. එහෙම නැත්නම් flexibility improve කරන්න gymnastic කරනවා. නෙමෙයි ඒ හින්දා මේක කපන්න වෙනවා. right. තව yoga අය stretching exercises. කට ඇරලා කියන්නේ stretching exercises. TCH stretching exercises. දිගදුම් සිංහලෙන් මොකද? දිගදුම් ව්‍යායාම. යෝගා අභ්‍යාස. ආසන, යෝගාසන. stretching exercises. දිගදුම් ව්‍යායාම. තව ඔයාලට එච්චරම හුරු නෑ මෙහෙම එකක් තියෙනවා. පිලාටි. අහලා තියෙනවද? පිලාටි. මේක යුරෝපියන් ට්‍රේනින් සිස්ටම් එක පිලාටි කියන්නේ. ස්ට්‍රෙචින් යෝගා අභ්‍යාස වගේම තමයි පිලාටි. කාන්තාව අතර ජනප්‍රියයි. ලංකාවේ එච්චර ජනප්‍රිය නැහැ. කොළඹ තැන් 1 2 ඕන පිලාටි කරනවා ඇති. හරි. ඔන්න කරන දේ. දැන් මේ වගේ සම්බන්ධතාවය ඔයා තේරුම් ගන්න ඕන. පැහැදිලිද? කාරණේ මොකද්ද? බඩගිනි. hunger pains. මොකද කාරණේ? බඩගින්න. ඒක සුවපත් කරගන්න කරන්නේ මොකද්ද? ඝන ආහාර ගන්න පුළුවන්. දියරමය ආහාර ගන්න පුළුවන්. එතකොට දියරමය ආහාර කිව්වහම කොටස් වලට ඕන තරම් කැඩෙන්න පුළුවන්. සුප් බොනවද, කැඳ බොනවද, කොකා කෝලා බොනවද? මොනවද බොන්නේ? ඝන ආහාර කිව්වහම පාන්ද, බද්ද, බතලද, මඤ්ඤොක්කද මොනවද? පැහැදිලි? කාරණේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. කරන්නේ කාරණේ ස්ට්‍රෙන්ත් එක. කරන්නේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින්. ඒ සඳහා කරන්නේ මොකද්ද? weight training. එක්ක body weight exercise. පැහැදිලිනේ? endurance එක තමයි කාරණේ. quality එක. ඒ සඳහා endurance training කරන්න. endurance training කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. කෙනෙකුට cycling කරන්න පුළුවන්, කෙනෙකුට swimming කරන්න පුළුවන්, කෙනෙකුට walking, jogging, skipping, crossfit ඕන එකක් කරන්න පුළුවන්. ගුණාංගය මොකද්ද? flexibility. කාරණේ මොකද්ද? flexibility. ඒ සඳහා කරන්නේ කුමක්ද? flexibility training. flexibility training කරන්නේ මොනවද කරන්නේ? යෝගා අභ්‍යාස, stretching, පිලාටි ඒවා කරයි. පැහැදිලිද සම්බන්ධතාවය? හරියට කොන අල්ලගන්න. right.
දැන් මෙන්න මේ ගුණාංග 3 4 සඳහා පුහුණු වීම කරද්දී ඔයාට දෙවියන් වහන්සේ විසින් ලබා දෙනවා බෝනස් එකක්. බෝනස් එකට සිංහලෙන් මොකක්ද කියන්නේ? දැන් මට කියන්නකෝ ඔයාලා සිංහලද වැඩිපුර දන්නේ ඉංග්‍රීසිද වැඩිපුර දන්නේ කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. බෝනස් කිව්වහම දන්න දෙයක්. අමතර දීම. නෑ. ප්‍රසාද දීමන. අමතර නෙමෙයි. අමතර තමයි යම්පෙන්නේ. ප්‍රසාද දීමන. නේද? ඒකයි මම මට නිකන් අප්සෙට් ඒ කියන්නේ ඔයාලා සිංහලද වැඩිපුර දන්නේ ඉංග්‍රීසිද දන්නේ කියලා වගේ එකක්. හරිද? ප්‍රසාද දීමන. ප්‍රසාද දීමනාවක් ලැබෙනවා මොකද්ද? වාගේ බොඩි කොම්පොසිෂන් එක චේන්ජ් වෙනවා. ශරීර සංයුතියේ මසල් මාස් එක ෆැට් මාස් එක පේශී ස්කන්ධය සහ මේද ස්කන්ධය වෙනස් වෙනවා. පේශී ස්කන්ධය වැඩි වෙලා මේද ස්කන්ධය අඩු වෙනවා. එතකොට ඔයා ලීන් බොඩි එකක් පත් වෙනවා. ෆැට් බොඩි එක ලීන් බොඩි එකක් බවට පත් වෙනවා. එතකොට මේ සඳහා කළ යුතු දේවල් තමයි මේවා. හැබැයි ඔයාලා සහ බහුතරයක් රටේ ලෝකේ සමාජයේ මිනිස්සු ජිම් එකකට එන්නේ, වැවරවුමට යන්නේ, ග්‍රවුන්ඩ් එකට යන්නේ මේක හදාගන්න. මේක ફોකස් කරලා තමයි යන්නේ. ඒක ફોකස් කරලා අපි ළඟට ආවම අපි දෙන්නේ මේකද? නෑ. මේක වෙනස් කරන්න අපි දෙන්නේ මේවා. දැන් දේශකවරයා අහනවා බොඩි කොම්පොසිෂන් ශරීර සංයුතිය වෙනස් කරන්න මොකද්ද කරන්නේ? මේ වගේ යෝගා ස්ට්‍රෙචින් කරලා ෆ්ලෙක්සිබිලිටි හදනවා වගේ ශරීර සංයුතිය වෙනස් කරන්න මොකද්ද කරන්නේ කියලා අහන. අර උඩින් තියෙන තුන කරන්නේ සර්. උත්තරේ හරි 10න් 10. ඊට අමතරව තව එකක් එකතු වෙන්න ඕනේ මොකද්ද? තව එක ප්‍රධාන දෙයක් එකතු වෙන්න ඕන. මේක වෙනස් කරන්න. ඔයාට දැන් තේරුණා. නියුට්‍රිෂන්. මේක නැතුව පුළුවන්ද බැරිද? නියුට්‍රිෂන් නැතුව පුළුවන්ද බැරිද? ඒ කියන්නේ ගොඩක් විධිමත් ස්පෙસિෆික් නියුට්‍රිෂන් එකක් එක හෝ ඒක නැතුව මේක පුළුවන්ද බැරිද ශරීර සංයුතිය වෙනස් කරන්න? මොකද හිතන්නේ? හරියට හරි. ආයෙ සැකෙන් කියන්න එපා. හරියට හරි. මේ පෝෂණයේ පැත්ත නැතුව බොඩි කොම්පොසිෂන් චේන්ජ් කරන්න පුළුවන්. මේක තියෙනවා නම් වඩා සාර්ථකයි. වඩා සාර්ථකයි. වඩා සාර්ථකයි. වැඩේ. දැන් ඕගොල්ලෝ Facebook එකේ Instagram එකේ social media වල දැකලා ඇති අනන්ත අප්‍රමාණ body transformation pictures. මෙන්න මං මාස 6කට අවුරුද්දකට කලින් හිටපු විදිය මෙන්න මං දැන් ඉන්න විදිය. දැකලා තියෙනවනේ. එතකොට මේක ඕනෙම නැහැ. හැබැයි තියෙනවා නම් වැඩේ ඉක්මන් සාර්ථකයි ඵලදායි. පැහැදිලි? දැන් වැඩේ පැහැදිලි නේ. දැන් specificity of training. ඒ හින්දා ඒ බනිස් වලට ඒ කෙහෙල්ගෙන. සරලයි. ඔවා ජිම් එකට එනවා ස්ට්‍රෙන්ත් එක හදාගන්න තමයි එන්නේ ජිම් එකට. ජිම් එකට ඇවිල්ලා පැයක් විතර ස්ට්‍රෙචින් කරලා ගෙදර යනවා. හරියනවද? හරියන්නේ නැහැ. ඔයා එන්නේ weight lifting කරන්න, body building කරන්න. treadmill එකේ පැයක් දුවලා ජිම් එකේ කරන්ට් බිල පුච්චලා ගෙදර යනවා. හරියනවද? හරියන්නේ නැහැ. ඔයා එන්නේ මැරතන් ක්‍රීඩා කරන්න. ඔයා ඇවිල්ලා කිලෝ 250න් විතර ලෙග් ප්‍රෙස් එකක් කරලා ගෙදර යනවා. හරියන්නේ නැහැ. ඒ නිසා ක්‍රීඩා ස්පෝර්ට් ගත්තහම අන්න ඒකට අපි කියනවා ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින්. ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින්. ක්‍රීඩාව සඳහා සුවිශේෂී
පුහුණුව. මම සිලබස් එකක් මේ දවස්වල ගොඩනගාගෙන යනවා. නොබෝ දිනකදී වෙනත් පිරිසකගේ උවමනාව පරිදි 1 day හෝ 2 day workshop එකක් යනවා. ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින්. කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. PTI ලා ස්පෝර්ට් ඔෆිසර්ස්ලා තමයි මගෙන් රික්වෙස්ට් කරේ. අපි ගම්පහ කරපු වර්ක්ෂොප් එක දැකලා අයියෝ අපිට එන්න බැරුණා මිස් වුණා පෝස්ට් එක දැක්කේ නැහැ පස්සේ වැරකුනේ. අනේ අපිට මෙහෙම එකක් ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින්. බනිස් වලට කෙසෙල් ගෙඩි ලබා දෙන්නේ කෙසේද? ඒක තමයි මාතෘකාව. එදාට කතා කරා. ඒක පොඩ්ඩක් හදන්න ඕන ගොඩාක් ටෙක්නිකල් ඩීටේල් යන වැඩක්. දැන් මේ කතන්දරේ පැහැදිලිනේ. එතකොට පුහුණු විශේෂයෙන්. ඒ නිසා දැන් ඔයාට තේරෙනවද මේ සිම්පල් තියරි දන්නේ නැති හින්දා ලෝක කුසලානය ගෙනාවු ක්‍රීඩාවට වෙලා තින්නේ මොකද්ද? සුසන්තිකා සිල්වර් මෙඩල් බ්‍රොන්ස් මෙඩල් ගෙනාවු ඇත්ලටික් වලට වෙලා තින්නේ මොකද්ද? ක්‍රීඩා ජයග්‍රහණ අඩු. ඇයි? පිට රටවල් වල අය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව සංවර්ධිතයයි කියලා කියන රටවල් වල කණ්ඩායම් තනි පුජ්‍යලයෝ මෙච්චර රෙකෝඩ් තියෙන වාර්තා තියෙන මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ වලට යන්නේ කොහොමද? ස්පෝර්ට් ස්පෙસિෆික් ට්‍රේනින් එක නිසා. පැහැදිලි නේ වැඩේ? ඒකයි බාන්නකො කොච්චර දේවල් කතා කරාද තාම පළවෙනි පිටුව ඉවරත් නැහැ ටියුට් එකේ. හරි. ශ්වසන සහ රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. රයිට්. ඊට උඩින් ඡේදෙත් කියවලා ඉවර කරමු. මක් නිසාද ඒ සඳහා පුහුණු කටයුතු ශරීරයේ විවිධ පද්ධති වලට අනුකූලව වෙනස් වෙනවා පමණක් නොව උපරිම යෝග්‍යතාවය අපේක්ෂා කරන අයෙකු හද දමනි පද්ධතිය සඳහා කරනු ලබන ව්‍යායාම වලට සහභාගී විය යුතු අතරම ඔහු මාංශපේශීන්ගේ ශක්තිය වර්ධනය සඳහා කරනු ලබන ව්‍යායාම වලට පමණක් නොව නම්‍යතාවයේ වර්ධනය සඳහාද ව්‍යායාම කළ යුතු වීමයි. හරි. එතකොට යම්කිසි පුද්ගලයෙක් ප්‍රශස්ත යෝග්‍යතාවය හදාගන්න ජිම් එකට එනවා නම් එහෙම නැත්නම් පුහුණු වීම කරනවා නම් එයා මේ සියල්ලම කරන්න ඕන. ශරීරයේ බොඩි කොම්පොසිෂන් ශරීර සංයුතිය තවදුරටත් වෙනස් කර ගැනීම සඳහා ආහාර පාලනයක් නියුට්‍රිෂන් පෝෂක පදාර්ථ වැඩිපුර ලබා ගැනීම කළ යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ශක්තිය දරා ගැනීම හැකියාව නම්‍යතාවය වගේ අනිත් ගුණාංග වැඩි දියුණු කිරීම සඳහාත් ඔයාට පෝෂණය අවශ්‍යයි. ඒ නිසා අපි පෝෂණය වෙනම විෂයක් විදිහට කතා කරන්නේ. එතකොට අපිට මතකයි අපි ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරා. එතකොට මං සෙල්ලම් කරනකොට අපේ කොලෙජ් එකේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරේ කීප දෙනයි. මසල් එන්ඩියුරන්ස් ට්‍රේනින් සහ මසල් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් කරේ අපේ ටීම් එකේ කීප දෙනයි. අර ලයින් අවුට් එකේ ඉන්න අයගෙන් කීප දෙනයි ට්‍රේනින් කරේ. හරිද? එතකොට කාඩියෝස්කියුලර් එන්ඩියුරන්ස් ට්‍රේනින් තමයි ගොඩක් කරේ. මේගොල්ලන්ගේ තාත්තා හැම අපිට දෙන්නේ කෙලින්ම මහනුවර කඳු නෑ ආයේ. හරිද? කඳු නෑ ආයේ මහනුවර මහයාව පැත්තේ යන්න. ඔක්කොම දුවලා තියෙන්නේ. අන්න ස්පෙસિෆික් ට්‍රේනින්. පැයක් විනාඩි 90ක් විතර අකණ්ඩව සෙල්ලම් කරන්න පුළුවන් දරා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒක නැතුව බෑ. තොර නම්‍යතාවය ඉම්ප්‍රූව් කරා. එතකොට ස්ට්‍රෙචින් එක්සර්සයිසස් අපි කරනවා. එතකොට ස්පෙસિෆික් ඩ්‍රිල්ස් ඒවා කරනවා. ස්ප්‍රින්ටිං. අන්න ඒවා කරන්නේ තරඟයේ සඳහා. ඒ නිසා අපි වර්ක්ෂොප් එකේදීත් කතා කරා මතක ඇති ට්‍රේනින් ස්පෙસિෆිසිටි එක ප්‍රින්සිපල් එකක් විදිහට. ඔයා ඒ තරඟයේ ප්‍රායෝගික తত্ত্বය ඔළුවේ තියාගෙන ඒකම ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. මතකද? ස්පෙસિෆිසිටි. හරි ඉම්පෝටන්ට්. වැදගත්. ඒ නිසා ලංකාවේ මේ ස්පෙસિෆික් කියන එක දැන් මෙතන පන්තියට ඇවිල්ලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් එයාගෙන් අහනවා මේ ඔයා ඇයි පුතා ආවේ මේ කෝස් එක ෆලෝ කරා? සර් මට මේ ආසාවක් තියෙනවා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න. අරයා උත්තර දෙන්න. මොකද කියේ? ග්‍රැෆික් පුතා මේ විජේ ග්‍රැෆික් නෙමෙයි මේ ෆිට්ලයින් ප්‍රෝ ෆිට්නස් ඇකඩමි. ඔව්. ඉතින් ඔයා මේ ෆිට්නස් කෝස් එකක් කරන්නේ. අන්න දැක්කද වැඩි? ලංකාවේ වැඩිපුර වෙන්නේ ඔන්න ඔය වැඩි. නේ? ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ. කරන කෝස් එක
වෙන එකක්. මේකත් ඒ වගේ තමයි. මතක තියාගන්න ස්පෙસિෆික් ට්‍රේනින්. රයිට්. දැන් මේ ඔක්කොම සඳහා ඔයාලට දැනගන්න ඕන විශේෂයෙන්ම රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. සැකස්ම සහ ක්‍රියාකාරීත්වය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එතකොට එක්සර්සයිස් ෆිසියොලොජි පාඩමක රුධිර සංසරණ පද්ධතිය, සුවසන පද්ධතිය මේවාගේ අන්තර් සම්බන්ධතාවය මේ වගේ තියෙන කොටස් මොනවද, කින්දමන්ද කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම ඔයාට ලොකු අවබෝධයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න පාරේ ඉන්න පුජ්‍යලයකට වඩා. හරි? රයිට්. ශරීරයේ ප්‍රාථමික පරිවහන පද්ධතිය යටින් ඉරක් ඇඳ ගන්නවා කෙලින්ම අපි වැඩේ පටන් ගන්නකොටම. ශරීරයේ ප්‍රාථමික පරිවහන පද්ධතිය ලෙස සැලකෙන්නේ රුධිර සංසරණ පද්ධතියයි. ශරීරයේ ශක්තිය නිපදවීමට අවශ්‍ය ශෛල කරා